සුබ උදෑසන අපේ ගීතිකා ගායනා කරමින් අපි දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා ගී ගායනා කරමින් අපේ හදවත තුලින් නැගෙන අවංක ආදර ස්තුතිය අපි අපේ දෙවියන් වහන්සේට පුද කරමින් මේ උදෑසන අපි දෙවියන් වහන්සේට මුඛාතර පැමිණ සිටින අපිට වෙනදා වගේ සභාවක් ලෙස හැම කෙනෙක් සමගම එකට එකතු වෙන්න බැරි වුණා. දෙවියන් වහන්සේ ඔබට මට වරප්‍රසාදය දුන්න මේ විදියට හෝ සභාවේ හැම කෙනෙක්ම එකම වෙලාවක දෙවියන් වහන්සේ නම දෙන්න දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න ඒ වගේම දේ වචනයට අහුම්කම් දෙන්න. ඒ නිසා අපි දෙවියන් වහන්සේට මේ උදෑසන ඔබ ගීතිකා ගායනා කරමින් ස්තුති ප්‍රශංසා කරන ලෙස අපි දෙවියන් වහන්සේගේ වචනය අසන්නට යනවා. අපි දෙවියන් වහන්සේගේ අනුමතය ඔබ සිටින ස්ථානයේ ඔබගේ දෙනෙත් පියාගෙන ඔබගේ හිසනමාගෙන ඔබ දෙවියන් වහන්සේට මේ ඔබ අසන්නට යන වචනය ගැන දෙවියන් වහන්සේ ආඥා කරන්න ස්වාමීන් වහන්සේ මේ වචනයට ආශිර්වාද කරන්න ඔබ කෙසේ සිටියත් ඔබ කොතැන සිටියත් දෙවියන් වහන්සේ මේ වචනය කරුණු කොටගෙන ඔබට කතා කරන්න දෙවියන් වහන්සේගේ හඬ අසන්න ස්වාමීන් වහන්සේ උදෑසන ඔබට උපකාර කරන්න කියලා අපි දෙවියන් වහන්සේට මේ උදෑසන මේ වචනය අපි එකිනෙකට බාර කරමින් යාඥා කරමු. ඔබ හැම කෙනෙක් ඔබගේ දෙනෙත් පියාගෙන මේ යාඥාව සමග එක්සිත් වෙන්න. දයාබර දෙවි පියාණන් ඔබට ස්තුතියි මේ උදෑසන නිසා අපි ඔබගේ දරුවන් ලෙස මේ රටේ පවතින වාතාවරණය තුල අපිට සභාවක් ලෙස රැස් වෙන්නට බැරි වුණත් ඔබ වහන්සේ මේ ලෙස රැස් වෙන්න අපිට දුන්න අනුග්‍රහය නිසා ඔබගේ කරුණාව නිසා ස්තුතියි ස්වාමීනි. අපි අපගේ නිවස්වල සිට නමුත් අපි ඔබගේ දරුවන් ලෙස එක්සත් වෙනවා එක්සිත් වෙනවා අපි ගීතිකා ගායනා කළා. අපි අපගේ වචනය තුලින් නැගෙන අවංක ආදර ස්තුතිය ඔබට පුද කළා. දැන් අපි ඔබගේ වචනයට අනුකම් දෙන්නට යනවා. ඔබ වහන්සේ මේ උදෑසන මේ වචනය කරුණු කොටගෙන ක්‍රියා කරන්න ස්වාමීනි. කොයිම දෙමුහත් කඩුවකටත් වඩා තියුණු අපගේ සංදිහා ඇටමුදුරු පසාරු කරගෙන යන්න තරම් බලය තිබෙනා ඔබගේ වචනය මේ උදෑසන අපි කෙනෙකුට ආශිර්වාදයක් වේවා ස්වාමීනි. වචනය මේ උදෑසන වචනය ගෙනෙන මමත් ස්වාමීනි නිවසේ සිට මේ වචනයට අනුකම් දෙන ඔබ වහන්සේගේ දරුවන් හැම කෙනෙකුත් මේ උදෑසන ඔබට බාර වෙමින් අපි හැම කෙනෙක් යටත් වෙනවා යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමෙන්. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය මේ උදෑසන අපිට සභාවක් ලෙස එකතු වෙලා දේවස්ථානය තුල දෙවියන් වහන්සේ නමස්කාර කරන්න බැරි වුණත් දෙවියන් වහන්සේ නිවසේ සිට ඔබට මට මේ ආකාරයෙන් එක්සත් වෙන්න එක්සිත් වෙන වරප්‍රසාදය දීලා තිබෙනවා. තාක්ෂණයේ දියුණුව නිසා අපිට මේ හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ උදෑසන අපි බලමු දෙවියන් වහන්සේ අපි උදෑසන ඔබට කියන්නේ මොනවද කියලා මට කියන්නේ මොනවද කියලා. ඔබ වාසනාවක පෙරලන ඔබගේ දේ වචනේ 2 කොරින්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. 2 කොරින්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක් පරණ දේ පහව ගියේ මෙන්න සියල්ල අලුත් වී තිබේ. නැවත වාරයක් එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක් පරණ දේ පහව ගියේ මෙන්න සියල්ල අලුත් වී තිබේ. ඒ වගේම අපි කොලොස්සි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 9 සහ 10 වෙනි පදයේ දෙසත් අපගේ අවධානය යොමු කරමු. කොලොස්සි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය සහ 10 වෙනි පදය. එතන මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. එකිනෙකට බොරු නොකියන්න මක්නිසාද පරණ මනුෂ්‍යයා ඔහුගේ ක්‍රියා සමග අහක දමා අලුත් මනුෂ්‍යයා මැවූ තැනන් වහන්සේගේ රූපය ලෙස සම්පූර්ණ දැනගැනීම සඳහා අලුත් කරනු ලබන ඒ අලුත් මනුෂ්‍යව පැනඳගත්තුය. සෙනෙහවන්ත මේ පද දෙකේම සඳහන් වන්නේ අලුත් මනුෂ්‍යයෙක් ගැන. අපි අපගේ අද පැනඳුන් නොවේ නමුත් අලුත් මිනිසෙක් අලුත් ස්වරූපයක් අලුත් ස්වභාවයක් අලුත් කෙනෙක් ගැන මේ පද දෙකේම සඳහන් කරනවා. අපි හැම කෙනෙක්ම දන්නා කාරණයක් තමයි අපි යේසුස් වහන්සේ අපගේ ජීවිතයේ ගැලුම්කාරයා හා ස්වාමියා. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස යමෙක් පිළි අර ගන්නවාද යමෙක් අදහ ගන්නවාද ඒ මිනිසයා එතෙන් පටන් දෙවියන් වහන්සේගේ දරුවෙක් බවට පත් වෙනවා. අපි හැම කෙනෙක්ම දන්නා කාරණයක් තමයි අපි අලුත් මැවිල්ලක් වෙන්නේ අපි දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන්නේ අපි අලුතෙන් ඉපදෙන්නේ යේසුස් වහන්සේ අපගේ ජීවිතයේ ගැලුම්කාරයා හා ස්වාමියා ලෙස අපි පිළි අරගෙන අපි අදහගෙන අපි දෙවියන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්නට ආරම්භ කරන මොහොතේ. ඉතින් මෙතන කියනවා
යමෙක් යේසුස් වහන්සේව පිළිඅර ගන්නවද යේසුස් වහන්සේව අදහා ගන්නවද ඔහු අලුත්ම විල්ලා පරණ දේ පහව ගියේ මෙන්න සියල්ල අලුත් වී තිබේ කියලා. මේ උදෑසන අපි මොහොතක් නතර වෙලා කල්පනා කළොත් ඔබ සහ මම ඔබට පමණක් නෙවෙයි ඔබ සහ මම අපි හැම කෙනෙක්ම යේසුස් වහන්සේගේ ශරීරය හා රුධිරය පූජා කරලා යේසුස් වහන්සේ ඒ මිලය ඒ පාපයේ වන්දිය ගෙවලා ඔබව මාව මිලදී අරගෙන ඔබට මට අලුත් ජීවිතයක් ලබා දීලා අපිව අලුත් නැවිල්ලක් කරලා නමුත් අපි මේ අලුත් ජීවිතය තුළ අලුත් නැවිල්ල තුළ ගමන් කරනවාද එසේ නොමැතිනම් ඒ ගැලවීමේ අත්දැකීම අපි ඒක අත්දැක දවසට එහෙම නැත්නම් මේ පොඩි කාල වකවානුවකට විතරයි දැන් අපි පුරුදු ගමනක් යනවාද ඒ කියන්නේ මම ඔබට මේ විදිහට විස්තර කළොත් අපි කියන්නේ පුරුද්දට යනවායි කියලා. ඒ කියන්නේ ඒක කිසිම වෙනසක් නැහැ. පුරුද්දට යනවා. දැන් සමහරලාට අපි මේම උදාහරණයක් කිව්වොත් අන්ධ මිනිහෙක් එයා දීර්ඝ කාලයක් යම් දෙයකට පුරුදු වුණාම එයා අන්ධ වුණත් එයාට අපි කවුරුත් උදව් උපකාර කරන්නට ඕනේ නැහැ. එයාට යන්න දන්නවා. එයා කාර්යයක් තිස්සේ කරලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ඔබ මම යේසුස් වහන්සේ පිළිඅරගෙන යේසුස් වහන්සේ වදහාගෙන දෙවියන් වහන්සේ මාර්ගයේ ගමන් කරනවා. හැබැයි දැන් අපි අර කාලයත් සමග ඒකේ කිසිම දැවුමක් දෙකීමක් නැහැ. ඒකේ කිසිම අලුත් දෙයක් නැහැ. ඒකේ කිසිම තව කාටත් කියන්න තව කාටත් දකින්න අලුත් යමක් නෑ. ඒගොල්ලෝ පුරුදු විදිහට අපි ඔබ සහ මම අපි පුරුදු විදිහට ගමන් කරනවා. අපි මොහොතක් කල්පනා කළොත් අපි මොහොතක් සිතුවොත් සෙනෙහවන්තයා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ පූජාව හරහා අපිව අලුත් මැවිල්ලක් කළා. අපිව නව මැවිල්ලක් කළා. එසේනම් අර සිංහල කියමනක් තියෙනවා පහු වෙනකොට කොහොම වෙනවා කියලා. තවත් සිංහල කියමනක් තියෙනවා හැමදාම දකින කුකුලක් කරමල සුදුයි කියලා. ඉතින් අන්න ඔය වගේ දැන් අපි මේ ක්‍රිස්තියානි ගමන යන්නේ තවත් ආගමක් අදහනවා වගේ. බොහෝ වෙලාවට බොහෝ කිතුමන්ගේ තත්ත්වය ඒකයි. ඒගොල්ලන් ගැලවීම ලබලා අපි ඇහුවොත් මම වසර 10යි මම වසර 5යි මම වසර 50යි මම උපතින් ක්‍රිස්තියානිකාරයෙක් විවිධ දේවල් කියයි. නමුත් සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය මේ උදෑසන මම ඔබට කියන්න කැමතියි. අපි හැම කෙනෙක්ම දැන් පුරුද්දට ගමන් කරන කිතුමෙක් බවට පත් වෙලා යේසුස් වහන්සේ පිළිඅර ගැනීම සහ අදහා ගැනීම තුළ දිනපතා අපට නැවුම් අත්දැකීමක් තිබෙන්නට අවශ්‍යයි. දිනපතා අපිට නව අත්දැකීමක් තිබෙන්නට අවශ්‍යයි. දිනපතා අපගේ ගැලවීම අපි අලුත් කරගන්නට අවශ්‍යයි. නිතරම අපි යේසුස් වහන්සේගේ ජීවමාන බව අපේ ජීවිතය තුළ අපි දිනපතාම අත්දකින්නට අවශ්‍යයි. අද වර්තමානයේ ජීවත් වෙන කිසිම කෙනෙක්ට මම කිසිම කෙනෙක් කියලා කිව්ව බොහෝ දෙනෙක්ට නැවුම් අත්දැකීමක් නැහැ. ඒගොල්ලන් එක්කෝ ඒගොල්ලන්ට ආයෙ හැරෙන්න බෑ. මොකද ආයෙ අතහැරපු ආගමට යන්න බැහැනේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට ආයෙ මේකෙන් වෙනස් වෙන්න බෑ. එහෙම නැත්නම් ඒගොල්ලන් පුරුද්දට යනවා දැන් ඔහේ යනවා. මේ වගේ ගමනක් යනවා වෙන්න පුළුවන්. සමහර වෙලේට තවත් සමහර කෙනෙක් දිනපතා ඒගොල්ලන්ගේ ගැලවීමේ අත්දැකීම් නැවුම් කරගෙන අලුත් කරගෙන දෙවියන් වහන්සේගේ දිනපතා දෙවියන් වහන්සේගේ ජීවමාන බව අත්දැකලා ඒගොල්ලන් දෙවියන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරනවා වෙන්න පුළුවන්. ඒක දන්නේ ඔබ තමයි. ඔබගේ ගැලවීමේ අත්දැකීම නැවුම්ද ඔබගේ ගැලවීමේ අත්දැකීම දැන් පුරුද්දට යන එකක්ද කියලා දන්නේ ඔබයි. නමුත් සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය මේ උදෑසන මම ඔබට කියන්න කැමතියි. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ඔබ මාව දේවදරුකමට කැඳවා ගත්තේ දිනපතාම අලුත් අත්දැකීමක් සමග දෙවියන් වහන්සේ තුල ගමනක් යන්නටයි. මේ උදෑසන අපි මේ ගමන් කරන වාතාවරණය තුල අපි මේ ගමන් කරනව මේ දිනපතාට මුහුණ දෙන්නව මේ සිදුවීම් හරහා ඔබට මට දැන් යමක් සිතන්නට තිබෙනවා. අපි මෙතරම් කල් ආවේ කොහොමද? අපි මෙතරම් කල් ගමන් කළේ කොහොමද? අපි මෙතරම් කල් සිටුවේ මොනවද? මේ හැම දෙයක් තුලම දැන් මෙතනින් නතර වෙලා දැන් අපගේ ජීවිතය වෙනස් කරගන්නට කාලය උදා වෙලා. සෙනෙහවන්තයා මේ කොරෝනා දෙවනි රැල්ලත් සමග ඔබට මට අපි නිදාගෙන සිටිනවා නම් අපි අවදි වෙන්නට අවශ්‍යයි. මක්නිසාද දේව වචනයේ කියා තිබෙන දේවල් දැන් දිනෙන් දින අලුත් වෙමින් පවතිනවා. දෙවියන් වහන්සේගේ වචනයේ කියා තිබෙන දේවල් දැන් ඒ කියලා දීපු කාලයට වඩා ඉතා
ආසන්නයේ අපි සිටිනවා. ඉතින් අන්න ඒ නිසා ඔබ සහ මම අපි හැම කෙනෙක්ම දන්න කාරණයක් තමයි මතෙව් පොතේ තිබෙනවා මතෙව් තුමාගේ සුභාරංශයේ 24 වෙනි පදයේ තිබෙනා කාරණා. ඒ 24 වෙනි පරිච්ඡේදයේ මාතෘකාවක් දෙනවා දේවමාලිගාවේ විනාශය හා ලෝකාන්තිමය පිළිබඳ අනාගත වාක්‍ය කීම කියලා කියනවා. ඊට පස්සේ දෙවනි කොටසට ආයත් මාතෘකාවක් දීලා තිනවා අවදිව සූදානම්ව සිටිය යුතු බව. මේ මුළු පරිච්ඡේදයේ හරහාම යේසුස් වහන්සේගේ දෙවන පැමිණීමට පෙරමව ලකුණු සහ අපි නිතරම අවදිව සූදානම් වීමේ වැදගත්කමක් ගැන කතා කරනවා. සෙනෙහවන්තයා මම ඔබට කිව්ව දෙවියන් වහන්සේ ඔබව මාව දේවදත්කමට කැඳවුවේ නව මිනිසෙක් වෙන්නටයි. එතකොට මේ නව මිනිසෙක් වීම හරහා උන්වහන්සේ අපට දුන්නව වරප්‍රසාද තිබෙනවා. අපට දිනව පොරොන්දු තිබෙනවා. පාපේ ශාපයෙන් යක්ෂයාගේ වහන්කමෙන් ජීවත් වුණා අපට දෙවියන් වහන්සේගේ දරුකම හරහා උන්වහන්සේ ඔබට මට දෙන්නට යන්නේ සදාකාල ජීවනය. මරණයෙන් මතු ජීවිතය. නමුත් අද අපි යේසුස් වහන්සේ පිළි අරගෙන අදහගෙන අපි මේ සත්‍යතාවය දන්නවා. අපි දෙවියන්ගේ මාර්ගයේ ගමන් කරනවා. නමුත් අද අපි හැම කෙනෙක්ටම මේ දෙවියන් වහන්සේ අපට දෙන්න යන සදාකාල ජීවනය, දෙවියන් වහන්සේ ඔබට මට දෙන්න යන අලුත් ජීවිතය, දෙවියන් වහන්සේ ඔබට මට දෙන්නට යන මේ මරණයෙන් මතු ජීවිතය අමතක කරලා අද අපි හැම කෙනෙක්ම පොදුවේ මේ ස්ථානයේ හැමදාම ඉන්න අප අය විදිහට තමයි කටයුතු කරන්නේ කියලා තමයි පෙනී යන්නේ. ඒකට හේතුව තමයි දෙවියන් වහන්සේ ඔබව මාව දේවදරුකමට කැඳවාගෙන දෙවියන් වහන්සේ ඔබව මාව දෙවියන් වහන්සේගේ පූජාව හරහා උන්වහන්සේ අපට නව උත්පාදනය දීලා අපව දෙවියන් වහන්සේගේ දරුවන් කොට පත් කරලා දෙවියන් වහන්සේ ඔබට මට යන්න මාර්ගයක් වෙනවා. දෙවියන් වහන්සේ ඔබට මට යන්නට පාරක් කියලා දුන්නා. නමුත් අද අපි හැම කෙනෙක්ම මුල් කාලේ ඔබ දෙවියන් වහන්සේ කියපු විදිහට ඉතා භක්තිවන්තව ඉතා යහපත්ව දෙවියන් වහන්සේගේ වචනෙට එකඟව ඔබ ගමන් කරන්නේ නැති. හැබැයි ටික කාලයක් යද්දී ඔබත් සාම්ප්‍රදායික කිතුවෙක් වෙලා දෙවියන් වහන්සේ දේව වචනය ඔබට මඟ පෙන්වන්නා වූ ආකාරයට ඔබ යන්නේ නැතිව ඔබ සහ මම අපි හැම කෙනෙක්ම අපි ඊට පස්සේ කොහෙද අපේ ගමනක් යන්නට යනවා. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය මේ වෙලාවේ අපේ කාලය සීමා සහිත නිසා අපිට මේ මුළු පරිච්ඡේදය දෙසම අවධානය යොමු කරන්න බෑ. නමුත් මම ඔබට කියන්න කැමති අද දේවෝමේ අවසන් වෙලා ඔබ හවස් වරුවක හරි නැත්නම් මේ සතියේ ඔබ හැමෝම නිවෙස් වල ඉන්න අපිට අදිරිදී තියෙන නිසා අපිට අත්‍යවශ්‍ය දේවල් වලට හැර එළියට යන්න බෑ. ඉතින් අනේ නිසා කාලයක් අරගෙන අර වචනයට කියනවා දැහැනට සමවැදි මේ 24 වෙනි පරිච්ඡේදය කියවන්න. ඒක කියවුවොත් මම හිතන්නේ ඔබගේ භක්තිවන්තකම වැඩි වෙයි. ඔබ දෙවියන් වහන්සේගේ ලබා දෙන ඇදහිල්ල වැඩි වෙයි. ඔබ දෙවියන් වහන්සේ තුල ඔබ ගමන් කරන ඒ ගමන ඔබ වෙනස් කරයි. ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි මුළු ඇදහිල්ල තබලා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ පැමිණීමට අපි කොහොමද සූදානම් වෙන්න ඕනේ කියන තේරුම් අරගෙන ඔබ ජීවත් වෙන්න. සෙනෙහවන්ත මේ මුළු ලෝකය දෙසම බලද්දී ඔබට සහ මට පෙනෙන කාරණයක් තමයි යේසුස් වහන්සේ අවසාන කාලයේදී වෙනවයි කියපු පොරොන්දු ඔක්කොම බොහෝමයක් ඉෂ්ට වෙමින් පවතිනවා. ඉතින් අපි තවමත් අන්ධ වූ ක්‍රිස්තියානිකාරයන් වගේ ජීවත් වෙනවා. එහෙම නැත්නම් අපි හැරිලා අපි වෙනස් වෙලා අපි පසුතැවිලි වුණා වූ ජීවිතයක් ගත කරනවා කියලා තීරණය ඔබ සහ මගේ අතේ. ඔබට මතක ඇති මේ අපිට නැවුම් උදාහරණයක් අපිට මේ ළඟම තිබුණා වූ සිද්ධිය සහෝදර දේවප්‍රිය අපි හිතන්නේවත් නැති ආකාරයට අපේ සමුව අරගත්තා. අවුරුදු 47ක් වැනි ඉතා ස්ලාබාල වයසේ කෙනෙක් මරණයට පත් වෙන එක වයසක් නෙවෙයි. නමුත් ඔහු අවුරුදු 47 දී අපි හිතන්නේ නැති ආකාරයට අපෙන් සමුව අරගත්ත ඉතා විශ්වාසවන්ත අපි සමග සභාවේ කාරණාවලට අපේ පෞල් කඳුරු වලට අපේ සභාවේ ආරම්භයේ පටන් හිටියෝ විශ්වාසවන්ත සහෝදරයෙක්. නමුත් ඔහු අපි නොසිතන මොහොතක තානේ බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේ තුල සැතපුණා. අන්න ඒ වගේ ඔබට මට මරණය කොයි වෙලේ පැමිණෙයිද අපි දන්නේ නැහැ. සෙනෙහවන්තයා අපි දැනගන්නට ඕනේ
විශේෂම සහ අපි දැනගන්නට ඕනේ අපි හැමතිස්සෙම මතක තබා ගන්නට ඕන ඉතින් වැදගත්ම කාරණේ තමයි ඕනෑම මොහොතක ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් සිදු වෙන්නට පුළුවන් කියන කාරණේ. මම දන්නේ නැහැ ගිය සතියේ දේවප්‍රිය සහෝදරයාට හෙට කාටද කියලා. සමහරවිට මට වෙන්න පුළුවන්. නමුත් සෙනෙහවන්තයා අවශ්‍ය වන්නේ අපි සූදානම් වී සිටීමයි. කැඩෙට් කරද්දී ඒගොල්ලන්ගේ වචනයක් තියෙනවා. ඒගොල්ලන් කියනවා සූදානම් නොවි නොසිටින්න කියලා. සූදානම් නොවි නොසිටින්න. ඒ කියන්නේ නිතරම අපි සූදානම් වෙලා ඉන්න. අපි දන්නේ නැහැ යේසුස් වහන්සේ කොයි වෙලේද එහෙම නැත්නම් යේසුස් වහන්සේ ඉස්සර මරණය කොයි විදිහට මල්ලකට එයිද කියලා මම දන්නේ නැහැ. හැබැයි අපි සූදානම් වෙලා සිටියොත් මරණය අපිට තවත් මරණයක් නොවේ. ආමෙන්. ඉතින් අනේ නිසා මේ උදෑසන සේවන්තය අපගේ ජීවිතයට අපි මොන තත්යකට මුහුණ දුන්නත් ඔබ නිතරම සූදානම් වෙලා ඉන්න මක් නිසාද ඔබ මා කාලයේ ආසන්නයේ සිටිනවා. තවත් අපිට ලොකු බලාපොරොත්තු ඉෂ්ට කරගන්න කාලයක් නැති වෙයි. සමහරවිට අපි අපේ සිතන සිතුම් පැතුම් ඉෂ්ට කරගන්න කාලයක් නැති වෙයි. සමහරවිට ඔබගේ දරුවන් විවාහ වෙලා ඒ දරුවන්ගේ දරුවන් බලන්න, ඒ දරුවන්ගේ අනාගතේ බලන්න, මේ දරුවන්ගේ රැකිරක්ෂා ඒගොල්ලෝ මොන විදිහට ඒවා තෝරගන්නේද මේ කිසි දෙයක් බලන්න කාලයක් නැති වෙයි. අපි දන්නේ නැහැ මේ ලෝකයට මොනවා වෙනවද මේ තියෙන මේ ප්‍රශ්න කවදා විසඳෙයිද එහෙම නැත්නම් ඒ ඔක්කොම පැත්තකින් තියෙන මට මොනවා වේද කියලා මම දන්නේ නැහැ. මක් නිසාද අපේ ජීවිතය දෙන්නේ දෙවියන් වහන්සේ වගේම අපේ ජීවිතය ගන්න දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපගේ උපත නියම කරලා තියනවා වගේ අපේ දෙවියන් වහන්සේ අපේ විපත එහෙම නැත්නම් උන්වහන්සේ අපගේ සැපත. ඒකට අපි විපත කියලා කියන්නේ නැහැ. මොකද මේ පොළව තමයි දුක. මේ පොළව තමයි විපත. මේ පොළවේ තමයි දුක, වේදනාව, ප්‍රශ්න, නරදර, අමාරුකම්, බලාපොරොත්තු රහිතභාවය සියලු දේට මුහුණ දෙන්නට සිදුවෙන මේ පොළව තුළ මිනිසියෙක් ලෙස. නමුත් උන්වහන්සේ මරණයෙන් මතු අපට දෙන්නට යන්නේ සැපතාම. ඉතින් අන්නේ නිසා අපිට අපෙන් කෙනෙක් වෙන්න වුණාම අපිට ඒක දුකක් වේදනාවක් වුණත් ඇත්තට මේක සතුටක්, ඇත්තට මේක සැපතක්. මක් නිසාද එයා මේ පොළවේ දුක් වලින් එයා මේ පොළවේ දුක් අවසන් කළා. එයා හැමදාම සතුටටපත් වෙන ජීවිතයකට ඇතුළු වෙනවා. ඉතින් අන්නේ නිසා මේ උදෑසන සෙන්වන්ත සහෝදරයා සහෝදරිය ඔබ මාව දේව දරුවෙක් ලෙස අපි තේරුම් ගන්නට අවශ්‍යයි. නිතරම අපි සූදානම් වී සිටිය යුතුයි. අද සහෝදර දේවප්‍රියට නරක කියන කෙනෙක් නැහැ. හැමෝම කියන්නේ හොඳ මිනිස්සෙක්. යා අපිට උදව් උපකාර කළා. මට අදත් එක්කෙනෙක් කිව්ව සතියකට සැරයක් අපිට කෝල් කරනවා කියලා. ඉතින් අන්නේ වගේ තව කෙනෙක්ගේ දුක සැප හිවපු කෙනෙක් කවුරුත් දේවප්‍රිය සහෝදරයාට නිකන් දොස් කියපු බැනපු කෙනෙක් නැහැයි කියලා මං හිතන්නේ. හැබැයි එවැනි කෙනෙක්ට මේ වගේ දේවල් සිදු වෙන්න දෙවියන් වහන්සේ ඉඩ දුන්නා නම් මම දන්නේ නැහැ අපි අනික් අයට නැත්නම් මට මොනවා වෙයිද කියලා. ඉතින් අනේ නිසා නිතරම අවශ්‍ය වන්නේ මොන ආකාරයකට අපේ ජීවිතයේ ඉදිරියේදී අපිට මුහුණ දෙන්න සිදුනොත් අපි හැම වෙලාවෙම දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස එකක් තමයි අපේ මරණයෙන් මතු දෙවියන් වහන්සේ අපට දෙන්න යන ජීවිතයට සූදානම් වෙන එක. අනෙක් එක තමයි යේසුස් වහන්සේ මම මැරෙන්න ඉස්සෙල්ලා යේසුස් වහන්සේ ආවොත් යේසුස් වහන්සේ ඔසවා ගැනීමට කම්කාර වීම තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් අන්නේ නිසා සෙන්වන්ත සහෝදරයා සහෝදරිය මේ උදෑසන දෙවියන් වහන්සේ ඔබට කියනවා නිතරම සූදානම් වී ඉන්න, සූදානම් නොවී නොසිටින්නට කියලා. දෙවියන් නිතරම අපි දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස දෙවියන් වහන්සේගේ පැමිණීමට සූදානම් වෙනවා නේද? එහෙම නැත්නම් කොයි වෙලේ අපේ හැමතිස්සෙම මේක හිතන්න. කොයි වෙලේ මට මරණය ඉඳන්නේ, කොයි වෙලේ මම මේ පොළවේ සමුගන්නේ ඉඳන්නේ, කොයි වෙලේ මම මැරුණත් කමන්නේ මම යේසුස් වහන්සේ ළඟට යන්නේ කියන ඒ කාරණාව තේරුම් අරගෙන ඉතින් මම හිතන්නේ අපේ ජීවිත වෙනස් වෙයි. අපේ ජීවිත මේට වැඩි පළදරයි. අපි හැම කෙනෙක්ටම ආශිර්වාදයක් වෙයි. අපි තව කෙනෙක්ට ප්‍රශ්නයක් නෙවෙයි. අපි තව කෙනෙක්ට හිසරාදයක් නෙවෙයි. අපි තව කෙනෙක්ගේ මනස නහස්ති කරන කෙනෙක් නෙවෙයි. අපි තව කෙනෙක්ව විනිශ්චය කරන කෙනෙක් නෙවෙයි. හැමතිස්සෙම මම ගැන හිතන කෙනෙක්. සෙනෙහවන්තයා දේව වචනේ කියනවා එක් එක්කෙනා තනියම විනිශ්චයයි කියලා. ඒ නිසා ඔබට අනිත් කෙනාගේ කාර්යය වැදගත් නෑ. ඔබ නිතරම හිතන්න ඕනේ මම ගැනයි. හැමතිස්සම ඔබ මතක තබා ගන්න. ඔබ එක්කෙනෙක්ට ඇඟිල්ල දික් කරද්දී තුනක් ඔබට දික් වෙනවා වගේම ඔබ එකක් ඉහළට සෝලා දෙවියන් වහන්සේගේ විනිශ්චය කරන නිසා දෙවියන් වහන්සේ විනිශ්චය කරයි. ඔබට තව කෙනෙක් විනිශ්චය කරන්න ආйти යන්නේ. ඔබගේ ජීවිතයේ සියලු කාරණාවලදී ඔබ කතත් බොතත් මොන දේ කරතත් දෙවියන් වහන්සේ ඔබ දෙස බලා ඉන්නවා කියන එක තේරුම් අරගෙන ඔබ දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස නිතරම සූදානම් වෙන්න. අපි නිතරම දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස මරණයට දෙවියන් වහන්සේ
යේසුස් වහන්සේගේ දෙවන පැමිණීමට අපි සූදානම් හිටියොත් අපි අපගේ ජීවිතය ගොඩනගා ගන්නට ඕනේ. අපි අපගේ ජීවිතය දෙවියන් වහන්සේ අපිට කිව්ව ආකාරයට අපි හැඩගස්වා ගන්න ඕනේ. අපි පෙළගස්වා ගන්නට ඕනේ. අද සමහර වෙලේට මේ කොරෝනා වසංගතය තවත් සමහර අයට හරි ෂෝක් ඇති. අපේ වචනයෙන් කියනවා. මොකද යාඥාවට ආවේ නැත්තේ කියලා අහන්නේ අයියෝයිද දේව මෙහෙට ආවේ නැත්තේ කියලා අහන්නේ අපි හැම කෙනෙක්ටම ඕන විදිහකට ජීවත් වෙන්න පුළුවන් සමහරවිට මේ ඉරිදා උදේ මේ දේශනාවත් කී දෙනෙක් අහනවා මේකට කී දෙනෙක් එක්සිට් වෙනවද අපි දන්නේ නැහැ අපි ඔබට දේවදාස දාසී ලෙස ඔබට සතිය තුලම ජීවත් වෙන්න යමක් ඕන නිසා මේ තාක්ෂණය පාවිච්චි කරලා අපි මේ විදිහට ඔබට යමක් දෙන්නට උත්සාහවන්ත වෙනවා ඉතින් අන්න ඒක කී දෙනෙක් ලබා ගන්නවද අපි දන්නේ නැහැ. නමුත් මේ හැම දෙයකම තීරණය ඔබ සවිස්සනේවන්තයා දෙවියන් වහන්සේ කියනවා නැවත වරක් මම ඔබට මතක් කරන්න කැමතියි. දෙවියන් වහන්සේ කියන එක එක්කෙනා තනි විනිශ්චය කරන ඔබගේ යහපත නිදා ගන්න ස්වාම පුරුෂයවත් ඔබගේ මෙහාපත නිදා ගන්න භාර්යාවත් ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවය තුළ ඔබ මේ ලෝකයට බිහි කළව දරුවන්වත් එහෙම නැත්නම් දරුවනි ඔබ මේ ලෝකෙට බිහි වෙන්න දෙවියන් වහන්සේ පාවිච්චි කළා මේ දෙමව්පියන්වත් කිසිම කෙනෙක් දෙවියන් වහන්සේගේ විනිශ්චාසන ඉදිරියේ ඔබ සිටින විට දෙවියන් ඒ අය ඔබ ගැන කතා කරන්නේ නැහැ දෙවියන් වහන්සේ කියන එක එක්කෙනා තනි විනිශ්චය කරන ඒ නිසා ඔබ පුද්ගලිකව තීරණයක් ගන්න. ඔබ පුද්ගලිකව තීරණයක් ගන්න මම වෙනස් වෙනවා. මම පුද්ගලිකව සූදානම් වෙස්ටිනවා. මගේ ජීවිතේ ඉරනවා මගේ ජීවිතේ ඉදිරිය කොහොම වුණත් මම නිතරම සූදානම් වෙලා ඉන්නවා. මොකද සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය හොඳට මතක තියාගන්න. ඔබ සහ මම අපි හැමෝම මේ පොළවේ අපගේ දුක తాවකාලිකයි. අපි මේ පොළවේ උපරිම අවුරුදු 50 ජීවත් වෙයි 60 ජීවත් වෙයි අපි මැරිලා යයි. නමුත් අපි සදාකාලික ජීවත් වෙන්න යන්නේ දෙවියන් වහන්සේත් එක්කයි. මේ පොළවේත් අපි දුක් විඳලා මේ පොළවේ අපි වේදනාව විඳලා අපි මේ පොළවේ ජීවිතයක් නැතිව අපිට සදාකාලික ජීවනයක් නැතුව මම හිතන අපි තරම් මොඩ මිනිස්සු කොහෙවත් නැති වෙති. ඒ නිසා මේ පොළවේ දුක తాවකාලිකයි කියන එක තේරුම් අරගෙන මේ පොළවේ පුළුවන් තරම් යහපත් ජීවිතයක් ගත කරලා දෙවියන් වහන්සේ ඔබට මට දෙන්නට යන සදාකාලික ජීවනය ලබන පිණිස මේ පොළවේ නිතරම සූදානම් සිටින්න හැමතිස්සෙම මතක තියාගන්න කොයි වෙලේ මට මරණය පැමිණෙයිද දන්නේ නැහැ කියන එක අපි හැමතිස්සෙම මගේ මනසේ තියාගත්තොත් මගේ හදවතේ තියාගත්තොත් මම හිතන්නේ අපි හැමෝම නිතරම සූදානම් සිටින්න සහෝදර දේවප්‍රියව අමතක කරන්න එපා. ඔබට අමතක වෙන එකක් නැහැ. ඔබ යාගේ ජීවිතේ සිදුනව සිදුවීම මතක තියාගත්තොත් මටත් මොනවා වෙයිද දන්නේ නැහැ කියන එක ඔබ තේරුම් අරගෙන ඒක මතක තියාගත්තොත් මම හිතන්නේ ඔබ හැමතිස්සෙම ඉතා යහපත් ජීවිතයක් ගත කරයි. හැමතිස්සෙම තව කෙනෙක් ආශිර්වාදයක් වෙන කෙනෙක් වෙන්න. හැමතිස්සෙම තව කෙනෙක්ට උදව් උපකාරයක් කරන කෙනෙක් වෙන්න. හැමතිස්සෙම තව කෙනෙක්ගේ යහපත සලකන කෙනෙක් වෙන්න. එතකොට ඔබගේ ජීවිතය වෙනස් වෙයි. එතකොට ඔබගේ චරිතය වෙනස් වෙයි. එතකොට ඔබගේ ක්‍රියාව වෙනස් වෙයි. දේවචනය ඔබට මට ගුරුහරුකම් දෙනවා දෙවියන් වහන්සේගේ මාර්ගයේ යන්න. දේවචනය ඔබට මට ගුරුහරුකම් දෙනවා දෙවියන් වහන්සේ ප්‍රසන්න ජීවිතයක් ගත කරන්න. දෙවියන් වහන්සේගේ වචනය ඔබට මට මඟ පෙන්වනවා දෙවියන් වහන්සේට ප්‍රසන්න දරුවෙක් ලෙස දෙවියන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්න. අපි දෙවියන් වහන්සේගේ වචනේ තව පදයක් දැස අපගේ අවධානය යොමු කරමු. ගලාති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදය. එතන මෙන්න මෙහෙම කියනවා. ඉදින් මාංශයේ ක්‍රියා ප්‍රකාශව තිබේ. එනම් වෛශ්‍යකම, අපවිත්‍රකම, සල්ලාලකම, රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, පක්ෂවාදීකම්, ભેද, ලබ්ධි ભેද, වෛර, බීමත්කම, මංගල්‍ය ഘോഷාත සහ තවත් එවැනි දේවල්ය. නැවත වාරයක්. ඉදින් මාංශයේ ක්‍රියා ප්‍රකාශව තිබේ. එනම් වෛශ්‍යකම, අපවිත්‍රකම, සල්ලාලකම, රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, පක්ෂවාදීකම්, ભેද, ලබ්ධි ભેද, වෛර, බීමත්කම, මංගල්‍ය ഘോഷා සහ තවත් එවැනි දේවල්ය. ආමෙන්. සිනවන්තයා මේවා මාංශයේ ක්‍රියා. ඔබ කිව්වත් මම මාංශයේ හැසිරෙන කෙනෙක් නෙවෙයි මම ආත්මිකයි මම හොඳ ආත්මික මිනිහෙක් මම ආත්මිකව මුහුකුරා ගිය කෙනෙක් මම ආත්මික පරිණත කෙනෙක් කියලා. එහෙනම් මොහොතක් නැවතිලා ඔබ සිතුවොත් හොඳයි
මේ මාංශීය ක්‍රියා ප්‍රකාශ වී තිබේ කියලා ශුද්ධ පාවල්තුමා කියනවා මේ ලිස්ට් එකේ ඔබ ළඟ තියෙන්නේ මොනවද සහ ඔබ ළඟ නැත්තේ මොනවද කියන එක තීරණය ඔබ සතුයි මොනවද කියන්නේ ඉදින් මාංශීය ක්‍රියා ප්‍රකාශව තිබේ එනම් වෛශ්‍යකම අපවිත්‍රකම සල්ලාලකම රූප වැදීම මායාව සතුරුකම් විවාද ඊර්ෂ්‍යා ක්‍රෝධ පක්ෂවාදීකම් ભેද ලබ්ධි ભેද වෛර බීමත්කම තවත් එවැනි දේවල්ය ආමෙන් ඉතින් අනේ නිසා මේ ලිස්ට් එකේ තියෙන මේ ලයිස්ට්ුවේ තියෙන ඕනෑම දෙයක් මෙතන කිහිපයක් සඳහන් කරලා තියෙනවා මේවයින් එකක් හරි ඔබ සතුනා මා සතුනා ඒ කියන්නේ අපි තුල මාංශීය ක්‍රියා තිබෙනවා සෙනෙමන්ත්‍යා දෙවියන් වහන්සේ මේ මාංශීය ක්‍රියා ඔබෙන් සහ මගෙන් බලාපොරොත්තු වෙන්නේ යේසුස් වහන්සේගේ පූජාව හරහා උන්වහන්සේ අපිව නවගවිලක් කළා අපිට අලුත් උත්පාදනයක් දුන්නා පරණ දේ පහව ගියේ වෙන්න සියල්ල අලුත් වෙතිදී මේ මාංශීය ක්‍රියා තිබෙන්නේ අපගේ පරණ මනුෂ්‍යයා තුලයි අපි තවමත් මාංශීය ක්‍රියා තුල ජීවත් වෙනවා නම් තවමත් අප තුල මාංශීය ක්‍රියා තිබෙනවා එසේනම් අපි තවමත් අලුත් මනුෂ්‍යයා පැලඳගත්තා වූ කෙනෙක් නෙවෙයි තවමත් අපි පරණ මනුෂ්‍යයා භාගයයි අලුත් මනුෂ්‍යයා භාගයයි ආමෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත මේ පරණ මනුෂ්‍යගේ ක්‍රියාවන් මේ මාංශීය ක්‍රියාවන් පහ කරලා දාලා අලුත් මනුෂ්‍යව පැලඳ ගැනීමයි එනම් ශුද්ධාත්ම ඵල ඔබ සහ මා තුල තිබීමයි ශුද්ධාත්ම ඵල ඇති කිතු වෙීමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත ඊට යටින් ශුද්ධාත්ම ඵල ගැන කතා කරනවා නමුත් ආත්මයන් වහන්සේගේ ඵල නම් ප්‍රේමය ප්‍රීතිය සමාදානය ඉවසිලිවන්තකම කරුණාවන්තකම යහපත්කම විශ්වාසවන්තකම මෘදුකම පමණ දැන ක්‍රියා කිරීම යන මේවා සෙනෙහවන්ත සහෝදර සහෝදරිය අපිට තිබෙන කාලයේ සීමා සහිතකම නිසා මේ හැම එකක්ම ඔබට එක එක විස්තර කරන්නට කාල වේලා මදි නමුත් මම හිතනවා ඔබ මේ මාංශීය සමවෙන්න මේ ශුද්ධාත්ම ඵල නාමය ඔබ දන්නවා ඇති කියලා ඔබ මේවා ඉගෙනගෙන තිබෙනවා ඔබ මේවායේ අර්ථකථනය දන්නවා ඉතින් අන්නේ නිසා ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස මම දේව දරුවෙක් කියලා හඳුනා ගන්න ඔබ මේ උදෑසන මොහොත කල්පනා කරලා බලන්න සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය ඔබ මා ජීවත් වන මේ යුගය ගැන ඔබ මා ජීවත් වන මේ කාලවකවානුව ගැන තවත් සමහර වෙලේට ඔබට මට හැරෙන්න තවත් වෙලාවක් නැති වෙයි සමහර වෙලේට ඔබට මට තීරණයක් ගන්න වෙලාවක් නැති වෙයි සමහර වෙලේට ඔබට සහ මට පසුතැවිලි වෙන්න නැවත කාලයක් උදා නොවේ ඉතින් ඒ හැම දෙයක්ම ඔබ සිහියේ තබාගෙන මේ උදෑසන ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස දෙවියන් වහන්සේ ඔබව මාව කැඳවීමට ඔබින ලෙස ජීවත් වෙන්න. මං හිතන්නේ සහෝදර දේවප්‍රිය දන්නේ නැති වෙති උට මොනවද උනේ කියලා. ඔහු බ්‍රහස්පතින්දා දවසේ සහෝදරිය සෝමාවතිගේ නැත්නම් සෝමාවති මවගේ දවස් 7 පිරිමි නිමිත්තේ නොගුණාවේ කෑම වේලට කඩේට ඇවිල්ලා මස් කපද්දි තමයි මේ සුදුවීම සිද්ධ වුනේ. එයාට හිතන්නවත් කාලයක් නැහැ. ඔහු ඊට පස්සේ දවස් 10ක් විතර හිටිය දැඩි සත්කාරයක ඊට පස්සේ ඔහු හැමම ඔහු මේ ජීවිතේ සමුගත්තා. ඉතින් අනේ නිසා සෙනෙහවන්ත සහෝදර සහෝදරි නවම අත්දැකීමක් අලුත් අත්දැකීමක් ඔබ සහ මා සමග සිටියව මිනිස්සු ඔහුගේ ජීවිතයේ එවැනි දෙයක් වෙන්නට දෙවියන් වහන්සේ දෙහැරියා. එසේනම් ඔබ සහ මම අන්න ඒ සිද්ධිය මතක තියාගෙන විතරම සූදානම් වෙ සිටින්නට අවශ්‍යයි. මක් නිසාද සූදානම් නොවි නොසිටින්නට කියලා ඔබට මට අනතුරු අඟවනවා. මේ උදෑසන දෙවියන් වහන්සේ ඔබට මට කියනවා උන්වහන්සේ යේසුස් වහන්සේගේ පූජාව හරහා ඔබ මාව දේව දරුකමට කැඳවාගෙන තිබෙනවා. උන්වහන්සේ ඔබව මාව දේව දරුකමට තෝරාගත්තේ නව මිනිසෙක් වෙන්නටයි. අලුත් උත්පාදනයක් අපට දුන්නේ දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා දෙවියන් වහන්සේ ප්‍රසන්න ජීවිතයක් ගත කරන්නටයි. නමුත් මේ උදෑසන ඔබ අලුත් ජීවිතයක් ගත කරනවද? මම අලුත් ජීවිතයක් ගත කරනවද? උන්වහන්සේගේ දරුවෙක් ලෙස උන්වහන්සේ අපට කිව්වා මේ දේවල් කරන්න එපා. මේ මාංශීය ක්‍රියා පරණ මනුෂ්‍යය තුලයි මේවා තියෙන්නේ. මේවා කරන්න එපා. ඔබව සහ මාව උන්වහන්සේ ශුද්ධාත්මයෙන් පිරි ජීවිතයකට කැඳෙව්වේ. ශුද්ධාත්ම ඵල ධර්ම ජීවිතයක් කැඳෙවේ නිසා මේ ඔක්කොම සිහියේ තබාගෙන ඔබ සූදානම් වෙ සිටින්න. මරණය පැමිණියත් එහෙම නැත්නම් යේසුස් වහන්සේගේ දෙවන පැමිණීම පැමිණියත් මේ දෙකේදීම
මේ දෙකෙන් කොයි එකට මුහුණ දෙන්නට සිදු වුණත් ඔබ සූදානම් වෙසිය ඔබ ජයග්‍රහණය ලබනවා. ඔබගේ සහ මගේ බලාපොරොත්තුව මේ පොළොව නොවේ. දේ වචනේ කියනවා මේ පොළොව අධර්මිෂ්ඨයාගේ විනාශය පිණිස ගින්නෙන් දවා දමනට තබා තිබෙනවා කියලා. සෙනෙහවන්තයා දෙවියන් වහන්සේ මෙච්චර ලස්සන්ට වෙච්ච දේවල් වෙමින් පවතින දේවල් ඉස්සරහට වෙන්න තියෙන දේවල් මේ ඔක්කොම ලස්සනට කියලා තියෙද්දි මේවා තේරුම් අරගෙන අපේ ජීවිතය ලස්සන කරගත්තේ නැත්නම් මං හිතන්නේ ඔබ සහ මන් තරම් මෝඩයෝ තවත් නැතිවි. අන්න ඒ නිසා මේ උදෑසන දෙවියන් වහන්සේ ඔබට මට මේ උදෑසන කතා කරනවා. දෙවියන් වහන්සේ ඔබට මට කියනවා සූදානම් වෙන්න, සූදානම් නොවී නොසිටින්න. හැමතිස්සෙම සිහිය තබා ගන්න. යේසුස් වහන්සේගේ පැමිණීම ආසන්නයි. යේසුස් වහන්සේ ආවොත් එහෙම නැත්නම් මරණය මොන ආකාරයෙන්ම මට ආවොත් මම යේසුස් වහන්සේ සමග සදාකාල ජීවත් වන පිණිස උන්වහන්සේ මට දුන්න ගැලවීම තුල උන්වහන්සේ මට දෙන්න යන සදාකාල ජීවනය ලබන පිණිස මම සූදානම්ද කියලා. සෙනෙහවන්තයා මුළු ලෝකයක්ම ඔබට තේරෙන්නේ මුළු ලෝකයටම මොනවාද වෙනවා කියලා. කොරෝනා පළවෙනි රැල්ලක් ඇවිල්ලා ගියා අපි බොහොම අභිමානයෙන් කතා කළා ලංකාව ජයගත්තයි කියලා. ඊට පස්සේ මාස දෙකකට පස්සේ නැවතවරක් අපි අපිට හිතන්නවත් බැරි බලාපොරොත්තු නොවුණා තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඔබ ප්‍රවෘත්ති බලුවා නම් ඊයේ දවසේ තමයි ලංකාවේ වැඩිම රෝගීන් ගණනක් වාර්තා වෙච්ච දවස් 800 ගණන්. ඉතින් අන්න ඒ වගේ මුළු ලෝකෙටම ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙටම 아무තු යමක් සිද්ධ වෙනවා. යේසුස් වහන්සේගේ පැමිණීම ආසන්නයි. ඔබ මොහොතක් සිටුවොත් මිෂයිල නිපදවනවා. ඒ වගේම මිනිස්සු හඳට යනවා. විවිධාකාර බෝම්බ නිෂ්පාදනය කරනවා, විවිධාකාර මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරනවා. මෙවැනි තාක්ෂණය ඉතා ඉහළින් තිබෙන මේ ලෝකයේ තවමත් මේ කොරෝනා කියන හෙම්බිරිස්ස කැස්ස ඒ වගේම හුස්ම ගැනීම අපහසුතාවයන් කියන මේ රෝග ලක්ෂණ මේකම් කුඩා මේ රෝග ලක්ෂණ මේ විස බීජවලට තාමත් ඊට ඉහළින් ප්‍රතික්‍රියා කරන එක සුවපත් කරන බෙහෙතක් හොයාගන්න මුළු ලෝකෙම තාම බැරි වී තිබෙනවා. ඔබට තේරෙනවද යමක් සිදු වෙන බව? ඉතින් අනේ නිසා මේ උදෑසන ඔබගේ ජීවිතයේ කාරණා අහක් කරන්න. තවත් මිනිහෙකුට ප්‍රේම කරන්න. තවත් කෙනෙකුට හිතන යහපත්කම් කරන්න. අනිත් අයගේ අගුණ කතා කරන්න එපා. එයාගේ අගුණ පැත්තකින් තියලා එයාගේ ගුණ කතා කරන්න. පුළුවන් විදිහට අනිත් අයට උදව් උපකාර කරන්න. අනිත් අය විනිශ්චය කරන්න එපා. හැමතිස්සම තව කෙනෙක්ගේ වැරදි, තව කෙනෙක්ගේ අගුණ, තව කෙනෙක්ගේ ඕපදූප මොන හරි ඒවා කතා කරනවා නම් ඔබ හැමතිස්සෙම මතක තියාගන්න මම එයාට ඇඟිල්ල දික් කරද්දි මම මට ඇඟිලි තුනක් දික් කරගන්නවා. මම ඉහළින් දෙවියන් වහන්සේගේ විනිශ්චය නිතරම ඔබ ගැන කල්පනාකාරී වෙන්න. නිතරම ඔබ ගැන සිතන්න. මොකද මම ඉස්සෙල්ල කිව්වා වගේ නැවතත් මම ඔබට කියන්න කැමතියි. එක් එක්කෙනා තනිව විනිශ්චය කරන. ඒ නිසා නිදසු හෘද සාක්ෂි යුක්තව ධර්මිෂ්ඨ මිනිසෙක් ලෙස දෙවියන් වහන්සේ විනිශ්චාසනයේ ඉදිරියේ නිර්භීතව සිට ගැනීමේ හැකියාව ඇතිව ඔබ මේ පොළවෙන් සමුගන්න. දෙවියන් වහන්සේ මේ වචනයෙන් ඔබට ආශිර්වාද කරනසේක්වා, පිහිට වෙනසේක්වා, උපකාර කරනසේක්වා, අවසානයේ දක්වා විශ්වාසවන්තව සිට දෙවියන් වහන්සේ ඔබට මට දෙන්න යන අමා මහ ගැලවීම ලබන්න දෙවියන් වහන්සේ ඔබට දිනපතාම ඔබව සූදානම් කරගන්න මේ වචනයෙන් ආශිර්වාද කරනසේක්වා. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය අපි අපේ දෙන්න තියාගෙන අපේ හිස නමාගෙන අපි දෙවියන් වහන්සේට කියමු ස්වාමීනි ඔබ වහන්සේ මම දූවිලි බව සිහි කරන්න. මගේ බලයෙන් ශක්තියෙන් මට මේ දේවල් කරන්න බෑ. ස්වාමීන් වහන්සේ මගේ ආත්මය කැමතියි නමුත් මගේ මානසික දුර්වලයි අකමැති අපුරු දෙය කරන්න. මගේ සිත, මගේ මනස, මගේ ජීවිතේ මානසික දේවල් ඇදෙනවා. ඒ නිසා ඔබ වහන්සේ මට සමා වෙලා ඔබට ප්‍රසන්න යහපත් ජීවිතයක් ගත කරන්න. ඔබ වහන්සේ මට මඟ පෙන්වන්න, මට පිහිට වෙන්න, මට උපකාර කරන්න. දිනෙන් දින නවම ජීවිතයක්, අලුත් වූ ජීවිතයක්, දිනෙන් දින ඔබට ප්‍රසන්න ජීවිතයක්, දිනෙන් දින ස්වාමීන් වහන්සේ මනුෂ්‍යයන් මාතුන ඔබ දකින ජීවිතයක්, ඉතා විනිවිද භාග්‍යයෙන් යුක්ත ජීවිතයක් ගත කරන්න ඔබ වහන්සේ මට පිහිට වෙන්න. ස්වාමිනී එදා පටන් මේ දක්වා වුණා වූ හැම වරදකට පාපයකට ඔබගේ අධික දයාබර කරුණාව මට සමා වෙලා ඔබ වහන්සේ මෙතෙන් පටන් අද ඉඳලා යහපත් ජීවිතයක්, නැවුම් ජීවිතයක්, මරණය මට ආවොත් යේසුස් වහන්සේගේ දෙවන පැමිණීම සිදු වුණත් මොන අවස්ථාවකට මට මුහුණ දෙන්න සිදු වුණත් ඔබ වහන්සේ සමග සදාකාල ජීවත් වන පිණිස ඔබගේ ඒ ඔබ කිව්ව ආශිර්වාද පංකාර වන සැබෑ භක්තිවන්තයෙක් වෙන මට උදව් කරන්න කියලා ඔබ දෙවියන් වහන්සේ ඔබ සිටින ස්ථානයේ ඉඳලා ඔබ දෙවියන් වහන්සේට යාඥා කරන්න. ශුද්ධෝදයාබල ජීවමාන මහෝත්තම දෙවි ස්වාමීනි ඔබට ස්තුතියි මක් නිසාද ඔබගේ ප්‍රේමය කෙතරම් මහන්ද
ඔබ වහන්සේ අප පෞකාරයන් සිටියදී ඔබගේ ලය සිටියව එකම එක ජාතක පුත්‍රයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිදීමේ මිලයක් කොට ස්වාමිනී කුරුස ගස්සේ එල්ලෙන්නට ස්වාමින් වහන්සේ පූජා කරන්න ඔබ කැමති වුණා. ස්වාමින් වහන්සේ පූජාව හරහා ඒ පූජාවේ අසමසම වචනාකම තුල අපට දුන්නව ගැලවීම නිසා ස්තුතියි. ස්වාමිනේ ගැලවීම හරහා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අපගෙන් බලාපොරොත්තුනේ ඔබට ප්‍රසන්න ශුද්ධාත්ම පළවලින් පූර්ණ වූ ජීවිතයක් අපේ ජීවිතය ගත කරන්න ආශිර්වාද කරන්න. මරණයට මම කෙසේ මුහුණ දුන්නත් එසේ නොමැතිනම් යේසුස් වහන්සේගේ දෙවන පැමිණීම දිනේදී මට ඔබ වහන්සේගේ ආශිර්වාද ලබන සැබෑ භක්තිමන්තයෙක් වෙන්න ඔබ වහන්සේ උදව් කරන්න. ස්වාමීනි නිතරම එක් එක්කෙනා තනිව විනිශ්චයට යන බව තේරුම් අරගෙන මට මගේ ජීවිතය ගොඩනගා ගන්න, මගේ ජීවිතය හදා ගන්න, මගේ ජීවිතය ස්වාමීනි ඔබ වහන්සේ කැමති ආකාරයට පළදරන සැබෑ භක්තිමන්ත කෙනෙකුගේ ජීවිතයක් ගත කරන්න ආශිර්වාද කරන්න. ස්වාමීනි මේ ස්ථානයේ ස්වාමීන් වහන්සේ සිටින මමත් ඒ වගේම මේ වචනට අහුම්කම් දීගෙන නිවසේ සිටින මේ මගේ සහෝදර සහෝදරයන් හැම කෙනෙකුම මේ උදෑසන ඔබට බාර යටත් වෙනවා. ආශිර්වාදම කළ මැනව යේසුස් වහන්සේගේ උතුම් නාම. ආමේන්. හොඳයි අපි දෙවියන් වහන්සේට ගීතිකා ගායනා කරමු. දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කළ ලෙස අපි දේවචට හුම්කන් දුන්නු ලෙස අපි දැන් ඔබ ළඟ තිබෙන ඔය යාඥා විදිහ දෙකට යාඥා කරන පිණිස අපි එක්සිට් වෙමු. ආමේන්. හැම කෙනෙක්ම